හරියන ළමයි ආයුබෝවන් සියලුම දෙනාට හරි පොඩ අත උස්සන්න මම කියන දේවල් පැහැදිලිව ඇහෙන ළමයි පොඩ අත උස්සන්න හරි එහෙනම් ළමයි අද ඔයාලගේ 11 වසර පන්ති ආරම්භ කරන දවස හරි එතකොට ඔයාලා දන්නවා ඉතින් මේ අවුරුද්දේ ඔයාලා කරන වැඩවලින් තමයි ඔයාලගේ ප්‍රතිඵල එන්නේ එන ප්‍රතිඵලය A එකක්ද B එකක්ද W එකක්ද ඒක තීරණය කරන්න ළමයි මේ අවුරුද්දේ කරන වැඩවලින් හරි ඔයාලා ළමයි මෙහෙමයි දැන් මම පාඩම් ගන්නන්නේ ළමයි පාඩමින් පාඩම ඒ කියන්නේ මෙහෙමයි අපි හිතන්න කුලක පාඩම ගත්තා කියමු කුලක පාඩම ළමයි 9 වසර 10 වසර 11 වසරේ ඔක්කොම ටික මේ ඔක්කොම ටික 9 10 11 ඔක්කොම ටික මේ 11 වසර ක්ලාස් එකේ උගන්වනවා මේ කලස් පොඩ්ඩක් වෙනස් කරලා දෙක තුනක් දාන්න පොඩ ක්ලාස් එකේ ඉන්නේ එක කලස් වෙනස් කරලා දෙක තුනක් දාන්න පොඩ හරි ක්ලාස් එකේ ඉන්න හරි එතකොට ළමයි හරි එහෙනම් ළමයි 11 වසර පන්ති අද ආරම්භ කරමු මේ ඔයාලට කරන්න මෙහෙම ළමයි පාඩමෙන් පාඩම තමයි කරන්නේ. ඒ කියන්නේ ප්‍රස්ථාර ගත්තොත් ළමයි ප්‍රස්ථාර මුල සිට ප්‍රස්ථාර වල අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න කියලා දීලා සාමාන්‍ය පෙළ මට්ටමේ ගණන් හදන මට්ටමට ආවට පස්සේ තමයි මේ පාඩම නවත්වන්නේ. ඔයාලම එක පාඩමක් කරලා පෙන්නන්නකෝ ඉස්සෙල්ලා. ඔයාලට එක පාඩමක් කරලා පෙන්නන්නම් කරන්නේ මෙහෙමයි කියලා. ඒතර ඔයාලටම තේරෙවි ළමයි මේ පන්තිය හොඳයි කියලා. හරි. එතකොට ළමයි අද ඔයාලට මුල්ම දවසේ පටන් ගමු ළමයි සංඛ්‍යානය කියන පාඩම එන ලියන්න මාතෘකාව ළමයි සංඛ්‍යානය මාතෘකාව ලියන්න සංඛ්‍යානය ඕන ළමයි සංඛ්‍යානය ඔයාලගේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ අනිවාර්යම ලකුණු 10ම අරන් දෙනවා. ඔයාලට මේ පාඩම කරාම මේක තේරෙවි. සංඛ්‍යානයේ ලකුණු 10ක් ගන්න පුළුවන් ගාණක් එනවා. ඒ ලකුණු 10ම අරන් දෙනවා. ඔයාලා පාඩම අහන් ඉන්නකො හොඳට. හරි. මේවයි. බලමු.
හරි. මෙන්න මේක බලන්නකො ළමයි. හරි. මෙන්න මේ තියෙන ළමයි ඔයාලගේ ඉස්කෝලේ ඇගීමක් තියලා කියලා හිතන්නකෝ. ඉස්කෝලේක ඇගීමක් තියලා ඒ ඇගීමට ලකුණු දීලා තියෙන ලකුණු 10යි. පාසලේ ඇගීමක් තියලා ඒ ඇගීමට ලකුණු දීලා තියෙන ලකුණු 10යි. එතකොට ලකුණු 10න් තමයි ලකුණු දීලා තියෙන්නේ. එතකොට මේ ළමයා අරන් තියෙන එක ලකුණයි. මුළු ලකුණු 10න් මුළු ලකුණු 10න් ලකුණු දෙන ඇගීමේදී මේ දරුවා අරන් තියෙන එක ලකුණයි. එතකොට මෙයයි ලකුණු මෙයයිත් එක ලකුණයි. එතකොට මේ ළමයා ලකුණු 2යි. මේ ළමයි ලකුණු 3යි. මේම ළමයි මෙන්න මේ ළමයි ලකුණු 8යි. මේ ළමයි ලකුණු 8යි. එතකොට මෙතන ළමයි ලකුණු තියෙනවා ගොඩාක් දෙනෙක්ගේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. පන්ති ළමයි 15 දෙනෙක්ගේ ලකුණු මෙතන තියෙනවා. පන්ති ළමයි 15 දෙනෙක්ගේ ලකුණු තියෙනවා. හරි. එතකොට ළමයි මෙන්න මේ වගේ දත්ත ටිකක් දුන්නට පස්සේ මෙන්න මේ වගේ සංඛ්‍යා ටිකක් දුන්නට පස්සේ මේකෙන් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා. අහන්න පුළුවන් ප්‍රශ්න 8ක් තියෙනවා ළමයි. අන්න ඒ ප්‍රශ්න 8 මම දැන් කියලා දෙන්නම්. මේ වගේ දත්ත ටිකක් දීලා අහන්න පුළුවන් ප්‍රශ්න 8ක් තියෙනවා. ඒ 8ම තමයි තියෙන්නේ. පළවෙනි එක ළමයි පරාසය අහන්න පුළුවන්. පළවෙනි එක ළමයි අහන්න පුළුවන් පරාසය. හරි. ළමයි මේ වගේ දත්ත ටිකක මේ වගේ දත්ත ප්‍රමාණයක පරාසය හොයන්න නම් මේකේ තියෙන විශාලම සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කරන්න ඕන. එහෙනම් ළමයි පරාසය හොයන්න නම් විශාලම සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කරන්න ඕන. මේ තියෙන විශාලම සංඛ්‍යාව 9. මෙන්න කුඩාම සංඛ්‍යාව 1. එහෙනම් ඉතින් පරාසය හොයන්න නම් මෙන්න මේ 9 විශාලම 9 මේ කුඩාම එක අඩු කරන්න ඕන. එහෙනම් පරාසය හොයන්න ළමයි ඒක මතක තියාගන්න ඕනේ. ඔන්න ඉස්සෙල්ලම ඔයාලට කියන්නේ ඒක. පරාසය හොයන්නේ විශාලම සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කරලා. එහෙනම් මෙන්න මේ 9 එකක් අඩු කරන්න. 9 එකක් අඩු කරාම තමයි උත්තරේ 8යි. ඔන්න පරාසය හෙව්වා. හරි. දැන් පරාසය කාටද මතකයිනේ? පරාසය හොයන්නේ ළමයි විශාලම සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කරලා. ඒතර විශාලම සංඛ්‍යාව 9යි. කුඩාම සංඛ්‍යාව 1යි. එහෙනම් පරාසය වෙන්නේ මෙන්න මේ 9. මේක අඩු කරලා. 9 එකක් අඩු කරාම 8යි. ඒක ළමයි පස්සේ පසුව පාඩම් කරන්න තියාගන්න එපා. දැන් පාඩම් කරගන්න. පරාසය වෙන්නේ විශාලම සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරලා. හරි. ඊට පස්සේ ළමයි දෙවෙනියට අහන්න පුළුවන් මාතය. හරි. ඊට පස්සේ තව අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ළමයි මාතය. ඉතින් මේ වගේ දත්ත ප්‍රමාණයක මාතය කියන්නේ ළමයි වැඩි වාර ගාණක් යෙදුණු සංඛ්‍යාවට අපි මාතය කියනවා. ඉතින් ඔයාලට තේරෙනවද මේකේ තුනේම වැඩි නේද ළමයි? මෙන්න තුනේ 1යි 2යි 3යි තුනේම ගොඩාක් තියෙනවා. ඒකට වැඩිපුර වාර ගාණක් තියෙන තුනේ සංඛ්‍යාව. 3 කියන සංඛ්‍යාව තමයි වැඩිම වාර ගාණක් තියෙන්නේ. එහෙනම් ළමයි මේකේ මාතය 3යි. මතක තියාගන්න. මාතය කියන්නේ වැඩි වාර ගාණක් යෙදිය සංඛ්‍යාව. දැන් මේකේ 6 තියෙන්නේ දෙපාරයි. 8 තියෙන්නේ දෙපාරයි. 9 තියෙන්නේ දෙපාරයි. හැබැයි මේ 3 කියන එක ළමයි 3 වතාවක් තියෙනවා. එහෙනම් වැඩිපුරම යෙදිය සංඛ්‍යාව 3. එහෙනම් ළමයි මාතය 3යි. හරි. ඔන්න මාතය 3යි. ඊට පස්සේ අංක 3. ඔන්න මාතය හෙවනේ. ඊට පස්සේ ළමයි අංක 3 අහන්න පුළුවන් මධ්‍යන්නය. අංක 3 අහන්න පුළුවන් ළමයි මධ්‍යන්නය. හරි. මේ ළමයි මේ වගේ දත්ත ප්‍රමාණයක මධ්‍යන්නය හොයන්න නම් දැන් මෙතන දත්ත තියෙනෝනේ 15ක්. ඊතර මෙන්න මේ දත්ත 15 මධ්‍යන්නය හොයන්න නම් මෙන්න මේ සංඛ්‍යා 15 එකතු කරලා මේ සංඛ්‍යා 15ම එකතු කරලා එන උත්තරේ ළමයි 15ට බෙදන්න ඕන. එතකොට තමයි මධ්‍යන්නය හොයන්න පුළුවන්.
හරි. අපි බලමු දැන් මේක එකතු කරලා. මෙන්න මේ සංඛ්‍යා සියල්ල එකතු කරලා 15න් බෙදන්න ඕනයි. තත්ත 15ක් තියෙනවනේ. බලන්නකෝ. 1 1 2යි. 2යි මේ 2යි 4යි. 4යි මේ 3යි 7යි. 7යි 3යි 10යි. 10යි 3යි 13යි. 13යි 4යි 17යි. 17යි 5යි 22යි. 22යි 6යි 28යි. 28යි 6යි 34යි. 34යි 7යි 41යි. 41යි 8යි 49යි. 49යි 8යි. 49යි 8යි 57යි. 57යි 9යි. 66යි. 66යි 9යි. 75යි. එතකොට ළමයි මෙන්න මේ සංඛ්‍යා ටික එකතු ආවේ 75යි. අන්න එකතුව 75 ආපු එක ළමයි 15න් බෙදන්න ඕන. මධ්‍යන්නේ හොයන්න මේ සියල්ල එකතු කරලා එන උත්තරේ 15ට බෙදන්න ඕන. මේ සේරම එකතු කරාම 75යිනේ. එහෙනම් 75 බෙදනකොට තමයි 15 වෙන්නේ. ඒතර 75ට 15 බැලුවොත් හරියටම 6යි. එහෙනම් ළමයි මෙන්න මේ දත්තවල මධ්‍යන්නේ 6යි. හරි. එතකොට ළමයි දැන් මම ඔයාලට තුනක් කියන්නවා. ඉස්සෙල්ලම කියලා දුන්නේ පරාසය හොයන හැටි. පරාසය හොයන්න නම් ළමයි විශාලම සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කරන්න ඕනේ මේ. විශාලම සංඛ්‍යාව 9. කුඩාම සංඛ්‍යාව 1. එහෙනම් පරාසය හොයන්න නම් 9න් අඩු කරන එක. ඉතින් 9 එකක් අඩු කරාම 8යි. පරාසය 8යි. ඉතින් දෙවෙනියට කියලා දුන්නා තමයි මාතය. මාතය කියන්නේ වැඩිපුර වාර ගානක් යෙදී ඇති සංඛ්‍යාව. නේද ඉන්නේ? වැඩි වාර ගානක් යෙදලා තියෙන ළමයි 3 කියන එක ගත්තම. 3 කියන සංඛ්‍යාව. එහෙනම් මේකේ මාතය 3යි. එහෙනම් තුන්වෙනියට කියලා දුන්න ළමයි මධ්‍යන්නේ හොයන හැටි. මධ්‍යන්නේ හොයන්න නම් මෙන්න මේ සංඛ්‍යා සියල්ලම එකතු කරලා එන උත්තරේ 15න් බෙදන්න ඕන. 15න් බෙදන්න හේතුව ළමයි සංඛ්‍යා 15ක් තියෙන නිසා. හරි. ඔන්න එහෙනම් දැන් ඔයාලා තුනක් දැනගත්තා. ඕක ළමයි දැන් පාඩම් කරගන්න පස්සේ පාඩම් කරන්න හිතන් ඉන්න එපා. මේ වෙලාවේ පාඩම් කරගන්න. හරි. ඊට පස්සේ ළමයි තව අහන්න පුළුවන් එකක් තියෙනවා. මධ්‍යස්ථයෙන් තව අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා ළමයි මධ්‍යස්ථය. හරි. තව අහන්න පුළුවන් ළමයි ඔයාලගෙන් මධ්‍යස්ථය. හරි. මධ්‍යස්ථය කියන්නේ ළමයි මෙහෙම පාඩම් කරගන්න. මධ්‍ය කිව්වොත් මැද. මධ්‍ය කිව්වොත් මැද. ඒතර ස්ථේ කිව්වොත් ළමයි ස්ථානය. ඒ කියන්නේ මේ මැද පිහිටන ස්ථානය. හරි මැද ස්ථානය තමයි මධ්‍යස්ථය කියන්නේ. අය අහගන්නකෝ. මධ්‍ය කිව්වට පස්සේ ළමයි මැද. ස්ථේ කියන්නේ ස්ථානය. මැද ස්ථානයට තමයි කියන්නේ අපි මධ්‍යස්ථය. හරි. එතකොට මෙන්න මේ දත්ත ටිකේ ළමයි හරි මැද පිළිගන්න සංඛ්‍යාව හොයන්න ඕන. මෙන්න මේ දත්ත ටිකේ හරි මැද පිළිගන්න සංඛ්‍යාව හොයන්න ඕන. ඒක හොයන්න මම පොඩි ක්‍රමයක් ඔයාලට මම කියලා දෙන්නම් බලන්න. හරි මැද සංඛ්‍යාව හොයන්න ක්‍රමයක් කියලා දෙන්නම්. මෙතන ළමයි දත්ත තියෙන්නේ 15යිනේ. මේකේ දත්ත තියෙන්නේ 15යි. ඔයාලා මෙහෙම දෙයක් කරන්න. 15ට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න. මොකද මම කිව්වේ? 15ට එකක් එකතු කරලා බෙදන්න ඕන දෙකෙන්. හරි. 15ට එකක් එකතු කරාම 16යි. දෙකෙන් බෙදන්නත් කිව්වනේ. එහෙනම් 16 දෙකෙන් බෙදුවම 8යි. එහෙනම් ළමයි 8 වෙනි එක තමයි මධ්‍යස්ථය. තියෙන්නේ දත්ත 15යිනේ. 15ට එකක් එකතු කරන්න 16යි. ඒ 16 දෙකෙන් බෙදන්න 8යි. එහෙනම් ළමයි 8 වෙනි සංඛ්‍යාව තමයි මධ්‍යස්ථය. 1 2 3 4 5 6 7 8. මෙන්න මේ 8 වෙනි සංඛ්‍යාව තමයි මධ්‍යස්ථය.
මෙන්න මේක තමයි ළමයි මේ දත්ත ටිකේ හරි මැද. මධ්‍යස්ථය කියන්නේ හරි මැද මේ තියෙන්නේ. එන ළමයි මධ්‍යස්ථය 5යි. හරි. ඔන්න මම දැන් ප්‍රශ්න 4ක් කියලා දුන්නා. ඔය මේ වෙලාවේ හිතේ තියාගන්න ළමයි. ඊට පස්සේ පස්වෙනි අහන්න පුළුවන් ළමයි. පළමු චතුර්ථකය ඊළඟට අහන්න පුළුවන් ළමයි පළමු චතුර්ථකය. ඒකට සංකේතයක් තියෙනවා Q1 කියලාත් කියනවා. ඊළඟට අහන්න පුළුවන් දෙවන චතුර්ථකය. ඒකේ සංකේතය ළමයි Q2. ඔන්නම ළමයි චතුර්ථක අහන්න පුළුවන්. තව අහන්න පුළුවන්. තුන්වන චතුර්ථකය. ඒකේ සංකේතය Q3. හරි. එතකොට ළමයි මෙන්න මේ වගේ දත්තවල තියෙනවා චතුර්ථක කියලා එකක්. මෙන්න මේ වගේ දත්තවල තියෙනවා ළමයි චතුර්ථක කියලා එකක්. හරි. චතුර්ථක හොයන හැටි මම දැන් කියලා දෙන්නම් බලාගෙන කවුරුත්. දැන් මේකනේ ළමයි මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ හරි මැද. හරි මැදට තියෙන්නේ 5. එහෙනම් ළමයි මේකේ මධ්‍යස්ථය 5යි. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ පැත්තේ තියෙනවා දත්ත 7ක්. 1 2 3 4 5 6 7යි. දත්ත 7ක් තියෙනවා. මෙන්න මේ දත්ත 7. මේ දත්ත 7 හරි මැද මෙන්න මේක. එතකොට මේ පැත්තේ තියෙනවා ළමයි සංඛ්‍යා 7ක්. මෙන්න මේ සංඛ්‍යා 7 හරි මැද මෙන්න මේක. හරි. අන්න එහෙම ළමයි අර වම් පැත්තේ ටිකේ මැද ටික රවුන්ඩ් කරා. මේ දකුණු පැත්තේ කොටසේ මැද ටික රවුන්ඩ් කරා. එතකොට ඔයාලට දැන් පේනවාද ළමයි මෙතන දැන් රවුන්ඩ් තුනක් තියෙනවා. අන්න ඒව තමයි ළමයි චතුර්ථක. මේක තමයි පළමු චතුර්ථකය. මෙන්න දෙවන චතුර්ථකය. මෙන්න තුන්වන චතුර්ථකය. ඉස්සෙල්ලම මේ දත්ත ටිකේ හරි මැද රවුන්ඩ් කරන්න. මේකේ රවුන්ඩ් කරේ. ඉතින් මේ පැත්තේ ටිකේ මැද රවුන්ඩ් කරන්න. මේ රවුන්ඩ් කරේ. ඉතින් මේ පැත්තේ ටිකේ මැද රවුන්ඩ් කරන්න. මේ රවුන්ඩ් කරේ. එහෙම රවුන්ඩ් කරාට පස්සේ තමයි ඊළඟින් රවුන්ඩ් තුනක් එනවා. මෙන්න මේක ළමයි පළමු චතුර්ථකය. මේක දෙවන චතුර්ථකය. මේක තුන්වන චතුර්ථකය. අය බලන්න. මේක පළමු චතුර්ථකය. මේක දෙවන චතුර්ථකය. එතකොට ඔයාලට තේරෙන්න ඕන මධ්‍යස්ථය කියන එකයි දෙවන චතුර්ථකය කියන එකයි දෙකම එක සමානයි ළමයි. දැන් මධ්‍යස්ථය ගත්තේ මේකනේ. එහෙනම් මධ්‍යස්ථය කියන එක ළමයි දෙවන චතුර්ථකයට සමාන වෙන්න ඕන. හැමතිස්සෙම එහෙමයි. හරි. අන්න එහෙම ළමයි මැදවල් රවුන්ඩ් කරලා තමයි චතුර්ථක හොයන්නේ. මැද රවුන්ඩ් කරලා තමයි චතුර්ථක හොයන්න බලමු දැන්. එතකොට පළවෙනි චතුර්ථකයේ මේ තියෙන්නේ 3යි. මෙන්න දෙවෙනි චතුර්ථකය 5යි. මෙන්න තුන්වෙනි චතුර්ථකය 8යි. ඔන්න ළමයි චතුර්ථකත් හෙව්වා. හරි. එතකොට ළමයි today ළමයි. හරි. ඊට පස්සේ ළමයි මේ බලන්නකෝ. ඔන්න දැන් අපි චතුර්ථක ගත්තේ මේ මැදවල් රවුන්ඩ් කරලා වන්නේ චතුර්ථක. ඊට පස්සේ ළමයි මෙතන පොඩි වැරද්දක් වුණා. ඔයාලා ඒක දකින්නේ නැති. 70 15 ඒවා. 6ක් නෑනේ ළමයි. 70 15 ඒවා 5යි. හරි. 70 15 ඒවා 5යි. කියන්නේ මධ්‍යස්ථේ 5යි. සෝරි. මධ්‍යන්නේ 5යි. එතකොට ළමයි මෙහෙමයි. අහගන්න කවුරුත්. මෙන්න මේ වගේ දත්ත ටිකක් දීලා ඔයාලට විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්න 8යි තියෙන්නේ.
ඉස්සෙල්ලම අහන්න පුළුවන් ළමයි පරාසය. මුලින්ම අහන්න පුළුවන් පරාසය. එතන පරාසය හොයන්නේ විශාලම සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කළ මේ තියෙන්නේ. විශාලම සංඛ්‍යාව 9යි. කුඩාම සංඛ්‍යාව 1යි. එහෙනම් පරාසය හොයන්නේ 9න් අඩු කරන 1. මේ තියෙන්නේ 9 එකක් අඩු කරාම 8යි. ඊට පස්සේ මාතය කියලා කියන්නේ ළමයි වැඩි වාර ගණනක් යෙදෙන සංඛ්‍යාව. මේ තියෙන වැඩිපුර වාර ගණනක් යෙදෙන්නේ 3 කියන සංඛ්‍යාවනේ. එහෙනම් මේකේ මාතය 3යි. ඉතින් මධ්‍යන්නේ හොයන්න නම් ළමයි මෙන්න මේ සංඛ්‍යා සියල්ල එකතු කරලා එන උත්තරේ 15ට බෙදන්න ඕන. ඒතර මේ සංඛ්‍යා සියල්ලම එකතු කරාම 75යි. ඒ 75 15ෙන් බෙදන්න. 75ට 15 5යි. හරි. එහෙනම් මධ්‍යන්නේ 5යි. ඊපස්සේ තමයි මධ්‍යස්ථය කියන්නේ හරි මැද පිහිටන සංඛ්‍යාව. මධ්‍යස්ථය කියන්නේ හරි මැද මේ දත්තරිකේ හරි මැද මෙන්න මේක 5. හරි. ඊට පස්සේ චතුර්ථක හොයන්න නම් ළමයි මෙන්න මේ ටිකේ මැද රවුම් කරන්නත් ඕන. මේ ටිකේ මැද රවුම් කරන්නත් ඕන. එතකොට රවුම් 3ක් එනෝනේ. අන්නේ රවුම් 3 ළමයි චතුර්ථක. මේක පළමු චතුර්ථකය, මේක දෙවන චතුර්ථකය, මේක තුන්වන චතුර්ථකය. හරි. දැන් අපි චතුර්ථකත් හෙව්වා. ඊට පස්සේ ළමයි අන්තිම ප්‍රශ්නේ අහන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. අන්තස් චතුර්ථක පරාසය. තව අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා ළමයි. අන්තස් චතුර්ථක පරාසය. හරි. අන්තස් චතුර්ථක පරාසය. මේ අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ ළමයි. ඒක පාඩම් කරගන්න. Q3 අඩු කරන Q1. අන්තස් චතුර්ථක පරාසය හොයන්න නම් Q3 අඩු කරන්න ඕන Q1. Q3 මෙතන හොයලා තියෙන ළමයි Q3 මේ හැවේ 8යිනේ. එහෙනම් 8න් අඩු කරන්න ඕන Q1. Q1 මේ හොයලා තියෙන ළමයි 3යිනේ. එහෙනම් 8න් අඩු කරන 3. 8න් 3ක් අඩු කරාම ළමයි 5යි. එහෙනම් මේක තමයි අන්තස් චතුර්ථක පරාසය 5යි. හරි. පොඩ අත උස්සන් ඉන්න ওই ප්‍රශ්නට තේරුම් ළමයි. මට පොඩ බලන්න ඕන එකයි. ওই ප්‍රශ්න 8ම තේරුම් ළමයි අත උස්සන් ඉන්න. හොඳයි හොඳයි. ඒතර ඔක්කොම මේ ටික තේරිලානේ. එහෙනම් ළමයි විභාගයට ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න පුළුවන් නේ. ඔයාලා මේ ටික ලියා ගන්නකො කවුරුත්. මේ සංඛ්‍යා සියල්ල ලියා ගන්න. ඉස්සෙල්ලා මෙන්න මේ සංඛ්‍යා සියල්ලම ලියා ගන්න. ලියාගෙන ඒකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නකට තියෙන්නේ. අන්නේ ප්‍රශ්නට උත්තර සහිතව ලියා ගන්නකො. ඔන්න මේ පාඩමේ ළමයි පාස් පේපර් ගණන් ටික ඔයාලට කියලාම හදවනෝ. ඒක ලකුණු 10ම ඔයාලට කියලාම අරන් ඔයාලටම ගන්න පුළුවන් මට්ටමට ගන්නවා. පාඩම ඉවර වෙනකන් ඉන්න. අද ඉවර වෙන්නේ නැහැ. දවස් 3ක් විතර ආවි. පාස් පේපර් කරනකොට. එතකොට බලන්න ඔයාලට මේ පාඩමේ ලකුණු 10 අනිවාර්යෙන් ගන්න පුළුවන් නේද කියලා තීරණය. හරි. මෙහෙම තමයි සියලුම පාඩම් ප්‍රස්ථාර පාඩම, කුලක පාඩම. ඒ අනිවාර්යෙන් ගණන් තියෙන පාඩම් නේ ළමයි. ඒ හැම එකේම ලකුණු 10 අරන් දෙනවා මම. ඔයාලට ඒකක් ගන්නයි කියන එක ළමයි අමාරු වැඩක් නෙවෙයි. පාඩමෙන් පාඩම ඉගෙන ගන්න. එතකොට හරියි.
ඒතර අහන්න පුළුවන් ප්‍රශ්න 8යි. ඒ 8 මතක තියාගන්න. හරි. එහෙනම් මකන්නද ළමයි? කවුරු ලියලා ඉවරයිනේ? හරි. 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 මෙන්න මේ ළමයි දැන් මෙතන තියෙනවා සංඛ්‍යා. දැන් මේක දෙවෙනි ගාන. මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. මෙන්න මෙතන තියෙනවා සංඛ්‍යා 11. සංඛ්‍යා තියෙනවා 11. එතකොට මෙන්න මේ දත්ත 11 හැසිරෙනොත් අර ප්‍රශ්න 8ම අහන්න පුළුවන්. හැබැයි ළමයි මේ ගානේ පොඩි වෙනසක් තියෙනවා. කලින් ගාන මම ආරෝහණ පිළිවෙලට දුන්නා. කලින් ගාන ආරෝහණ පිළිවෙලට දුන්නා. හැබැයි මේක ළමයි ආරෝහණ පිළිවෙලට නැහැ. හරි. එහෙනම් ඉස්සෙල්ලම ළමයි මේක ආරෝහණ පිළිවෙලට හදන් ඉඳිය නම් හරි. ආරෝහණ පිළිවෙලට හදමු. 2 ආරෝහණ පිළිවෙල කියලා ළමයි කුඩා සංඛ්‍යා ඉඳලා විශාල සංඛ්‍යාව දක්වා. ඉස්සෙල්ලම 2 ලිව්වා. ආයි තව දෙකක් තියෙනවා. තව දෙකක් තියෙනවා. ඔන්න දෙකේව ලිව්වා. ඊට පස්සේ 3 ලියන්න. ඊට පස්සේ 4 තියෙනවා. ඊට පස්සේ 5 ඒවා දෙකක් තියෙනවා මේ. මෙතනක් 5 තියෙනවා මෙතනක් 5 තියෙනවා. 5 ලිව්වා. ආයි 5 ලිව්වා. ඊට පස්සේ 6 එකක් තියෙනවා. ඊට පස්සේ 7 ඒවා දෙකක් තියෙනවා. ඊට පස්සේ 8ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. හරි. එතකොට ළමයි මෙන්න මේ සංඛ්‍යා 11 අපි ආරෝහණ පිළිවෙලට ලියාගත්තා. එහෙම ලියාගෙන ළමයි දැන් පුළුවන් අපිට අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. බලමු. ඉස්සෙල්ලා මතකේ ළමයි ඇහුවේ මේ ඉස්සෙල්ලාම ඇහුවේ මේ පරාසයනේ ළමයි. ඉස්සෙල්ලාම ඇහුවේ පරාසය. ඒතර පරාසය හොයන්න නම් මෙන්න මේ 8න් මෙන්න මේ දෙක අඩු කරන්න ඕන. කියන විශාලම සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කරන්න ඕන.
එහෙනම් පරාසය වහන්නම් මෙන්න මේ 8න් මේ දෙක අඩු කරනවා. 8න් අඩු කරන දෙකක්. 8න් දෙකක් අඩු කරාම 6යි. එහෙනම් ළමයි මේකේ පරාසය 6යි. මතකයිනේ? පරාසය වහන්නේ විශාලම සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කළා. දෙවෙනි කොටස වල මන් දුන්නේ මාතේනේ ළමයි. අර කලින් ප්‍රශ්නටම තමයි මම මේ ප්‍රශ්න ලියන්න දෙන්නේ නැහැ ඉතින්. කලින් ප්‍රශ්නටමයි. එතකොට දෙවෙනි කොටසේ මම අහන ළමයි මාතය. මාතය කියන්නේ වැඩි වාර ගණක් හිතෙන සංඛ්‍යාව. දැන් මේ සංඛ්‍යා ටික බැලුවොත් වැඩිපුරම තියෙන 2 කියන සංඛ්‍යාව. මේ තුන් වතාවක්ම තියෙනවා. එහෙනම් ළමයි මේකේ මාතය 2යි. ඇයි වැඩිපුර තියෙන 2වනේ. එහෙනම් මාතය 2යි. තුන්වෙනි එක. හරි. තුන්වෙනියට ඇහුවේ ළමයි ඉස්සෙල්ලා මතකද? මධ්‍යන්නේ ඇහුවේ. තුන්වෙනියට ඇහුවේ මධ්‍යන්නේ. එතකොට මේකේ මධ්‍යන්නේ හොයන්න නම් මෙන්න මේ සංඛ්‍යා 9 එකතු කරලා එන උත්තරේ 9න් බෙදන්න ඕන. බලමු. 2යි 4යි. 4යි මේ 2යි 6යි. 6යි මේ 3යි 9යි. ඉතින් 9යි 4යි 13යි. 13යි 5යි 18යි. 18යි 5යි 23යි. 23යි 6යි 29යි. 29යි 7යි 36යි. 36යි මේ 7යි 43යි. 43යි මේ 8යි 51යි. ඒතකොට ළමයි මෙන්න මේ සංඛ්‍යා ටික එකතු ආවේ 51යි. එහෙනම් ඉතින් මධ්‍යන්නේ හොයන්න නම් ළමයි දැන් මෙතන තියෙන සංඛ්‍යා 9යිනේ. දැන් මෙතන තියෙන සංඛ්‍යා 9යි. එහෙනම් මධ්‍යන්නේ හොයන්න නම් මෙන්න මේ 51 බෙදන්න වෙනවා 9න්. 51 බෙදෙනවා 9න්. 51 9න් බෙදෙන හැටි කවුරුත් බලා ගන්න දන්නේ නැත්නම් බලන්න. 51 බෙදෙනවා ළමයි 9න්. ඔන්න බලන්න. 5ට 9 ඒව නැහැ. 51ට 9 ඒවා තියෙනවා 5. 51ට 9 ඒවා 5යි. ඊට පස්සේ 9 වරක් 5 9 වරක් 5 45යි. 9 වරක් 5 ලියනවා 45. ඊට පස්සේ තමයි මේකෙන් මේක අඩු කරනවා. බලන්නකෝ. එකෙන් 5ක් බෑ මෙහෙන් ආවම 11යි. මෙහෙන් එකක් ගෙනාවම 11යි. 11න් 5ක් 6යි. දැන් මෙතන 4යිනේ. 4න් 4ක් බිඳුවයි. ඒක ලියන්න ඕනේ නැහැ. දැන් මෙතන 6ක් ඉතිරි. 6ක් ඉතිරි හැබැයි තව මෙතන ගන්න සංඛ්‍යාවක් තිබුණා නම් ඒක මෙතෙන්ට ගන්නෝ. නමුත් මෙතන සංඛ්‍යාවක් නැහනේ. එහෙනම් ළමයි මෙතන තිතක් තියලා බිඳුවක් ගන්න පුළුවන්. තිතක් තිබුණාට පස්සේ බිඳුවක් ගන්න පුළුවන්. දැන් ඉතින් බලන්න 60ට. 60ට 9 ඒවා ළමයි. 60ට 9 ඒවා 60ට 9 ඒවා 8ක් තියෙනවා. sorry පොඩයි 60ට 9 ළමයි 6ක් තියෙනවා. ඊටසේ 9 වරක් 6 54යි. ඊටසේ මේක ආයෙ අඩු කරනවා. 0.4ක් බෑ මෙහෙන් ආව 10යි. 10න් 4ක් 6යි. 10ක් ඉතිරි වුණා තව බිඳුවක් ගන්න පුළුවන් මේ. ආයෙ බලන්න 60ට 9 ඒවා 6යි. එහෙනම් උත්තරය ආව ළමයි 5.6යි. ඔන්න මධ්‍යන්නයත් හෙව්වා. ඊට පස්සේ ළමයි මම මේක මකන බෙදපු එක. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස. චුටයි ළමයි. ඊට පස්සේ මේකේ හතරවෙනි කොටස ඇහුවේ මධ්‍යස්ථය.
මධ්‍යස්ථය කියලා ළමයි මෙන්න මේ සංඛ්‍යා ටිකේ හරි මැද. එතකොට බලන්න 1 2 3 4 5 6 7 8 9 10 11යි. සෝරි ළමයි විතර පොඩි වැරදීමක් වුණා. චුට්ටක් ඉන්නකෝ. මේ තුන්වෙනි එකේ අහන්නේ ළමයි. තුන්වෙනි එකේ අහන්නේ මධ්‍යන්නේනේ. එතකොට මෙතන තියෙනවා සංඛ්‍යා 11. සංඛ්‍යා තිබුණ 11. 1 2 3 4 5 6 7 8 9 10 11යි. සංඛ්‍යා 11ක් තියෙනවා. ඒතර මධ්‍යන්නේ හොයන්න නම් මෙන්න මේ සංඛ්‍යා 11ම එකතු කරලා 11න් තමයි බෙදන්න ඕන. බලමු එකතු කරලා. 2 2 4යි. 4 2 6යි. 6 3 9යි. 9 4 13යි. 13 5 18යි. 18 5 23යි. 23 6 29යි. 29 7යි. 36යි. 36 7යි. 43යි. 43 8යි 51යි. එහෙනම් ළමයි එකතු ආයේ 51යි. ඒක බෙදන්න ඕන ළමයි මෙන්න මෙතන සංඛ්‍යා 11ක් තියෙනවා. 11න් තමයි බෙදන්න ඕන. 51 බෙදන්න ඕන 11න්. බලන්න 51 11න් බෙදන හැටි. 51 බෙදෙන 11න් බලන්නකෝ. 5ට 11 හේව නැහැ. 51ට 11 හේවා 4ක් තියෙනවා. ඉතින් 11 සරක් 4 ළමයි 44යි. දැන් මේකෙන් මේක අඩු කරනවා මේ. එකෙන් බෑ මෙහෙන් ආම 11යි. 11න් 4ක් 7යි. මෙතන 4යි ඉතිරි 4න් 4ක් බිඳුවයි. එතන 7ක් ඉතිරි ළමයි. තව ගන්නෙව නෑනේ. මෙතන තිතක් තියලා බිඳුවක් දානවා 70ට බලනවා. 70ට 11 හේවා 6යි. 11 සරක් 6 66යි. දැන් මේකෙන් මේක අඩු කරාම 4ක් ඉතිරි. තා බිඳුවක් ගන්නවා. 40ට 11 හේවා 3යි. එහෙනම් උත්තරය ආව ළමයි 4.6යි 3යි. ඔන්න මධ්‍යන්නේ හෙව්වා. හරි. හරි පොඩි වැරදීමක් වුණා ළමයි තාම අපි මේ කැමරා එකට කරුණ එකයි. හරි. ඔන්ලයින් මේ අවුරුද්දේමයි පටන් ගත්තේ. හරි. ඊට පස්සේ ළමයි හතරවෙනි එක බලමු. හතරවෙනි එකේ ඇහුවේ මම මධ්‍යස්ථයනේ. හතරවෙනි එකට ඇහුවේ මධ්‍යස්ථය. එතන මෙතන සංඛ්‍යා තියෙනවා 11. ඔයාලට මතකයි මම ඉස්සෙල්ලා මධ්‍යස්ථය හොයන ක්‍රමයක් කියලා දුන්නා. සංඛ්‍යා 11ක් තියෙනවා. 11ට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න. 11ට එකක් එකතු කරාම 12යි. ඒක දෙකෙන් බෙදුවම 6යි. එහෙනම් ළමයි මධ්‍යස්ථය කියන්නේ මේක 6 වෙනි එක. මධ්‍යස්ථය කියන්නේ මේකේ 6 වෙනි එක මේ 1 2 3 4 5 6. මෙන්න මේක තමයි ළමයි මධ්‍යස්ථය. හරි මැද. එහෙනම් මධ්‍යස්ථය 5යි. ඔන්න මධ්‍යස්ථයත් එව්වා. ඊට පස්සේ පස්වෙනි එක ළමයි පස්වෙනියට 6 වෙනියට 7 වෙනියට ඇහුවේ මතකද? පළමු චතුර්ථකයයි දෙවෙනි චතුර්ථකයයි තුන්වෙනි චතුර්ථකයයි චතුර්ථක තමයි ඇහුවේ. හරි. එතකොට ළමයි චතුර්ථක හොයන්නේ මෙහෙමයි. මෙන්න මේ සංඛ්‍යා පහක් තියෙනවා. මෙතන තියෙන සංඛ්‍යා පහක්. මේ සංඛ්‍යා පහේ මැද මෙන්න මේක. මෙතන තියෙන සංඛ්‍යා පහක්. ඒ සංඛ්‍යා පහේ මැද මෙන්න මේක. හරි. අන්න එහෙම තමයි මැද වල ටික රවුම් කරන්නේ. එතකොට මේක තමයි පළමු චතුර්ථකය. මේක දෙවෙනි චතුර්ථකය. මේක තුන්වෙනි චතුර්ථකය. පළමු චතුර්ථකය නම් 2යි. 2යි 5යි 7යි. 2යි 5යි 7යි. ඊට පස්සේ 8 වෙනි කොටසේ ආවේ ළමයි. 8 වෙනි කොටසේ ආවේ ළමයි. අන්තස් චතුර්ථක පරාසය. ඒක හොයන්න මතකද? Q3න් අඩු කරනවා Q1. Q3න් Q1 අඩු කරනවා. Q3. මෙන්න තුන්වෙනි චතුර්ථකය 7යි. අඩු කරනවා. Q1 මේ තියෙන්නේ 2යි. 7න් 2ක් අඩු කරනවා. එහෙනම් 5යි ළමයි. ඔන්න අන්තස් චතුර්ථක පරාසය 5යි. හරි. එහෙනම් වල ඊළඟට අංක 2 දාලා ළමයි
මෙන්න මේ දත්ත ටික ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ ඒ ටික ආරෝහණ පිළිවෙලට හදා ගන්න. හදාගෙන ළමයි අර ප්‍රශ්නටම උත්තර ලියන්න. හැබැයි ළමයි මම මෙතන නම ලිව්වේ නෑනේ. ඔයාලා මේක පරාසය සමානයි කියලාම උත්තරේ ලියා ගන්න. මෙතන උත්තරේ ලියද්දි මාතේ සමානයි කියලා උත්තරේ ලියා ගන්න. ඔයාලා නිකන් ලියන්න එපා. හරි. අන්න ඒක හදා ගන්නකො කවුරුත්. මේ විභාගෙට ළමයි ඔය අහන්න පුළුවන් ප්‍රශ්න. ওই ප්‍රශ්න වලින් හතරක් හරි අහනවා. ඔයාලට පාස් පේපර් ගණන් කරනකොට තේරෙවි. ලකුණු 10 ගන්න පුළුවන් කියන එක ඔයාලටම තේරෙවි. ඔයාලා දවස් 3ක් විතර ඉන්නකො පන්තියේ. එතකොට හොඳටම තේරෙයි පාඩමේ ලකුණු 10 ගන්න පුළුවන් කියලා. ඔය ළමයි චතුර්ථක හොයන්න ඔයාලට සූත්‍රයක් දෙනවා. අර ඉන්ධන එක බෙදීම 4 වෙන්නේ ඉන්ධන එක බෙදීම 2 වෙන්නේ 4න් 3 ඉන්ධන එක වෙන්නේ. ඒ වගේ සූත්‍රයක් දෙනවා ළමයි. එහෙම සූත්‍ර වලින් හදන්න දැනගන්න ඕනේ නැහැ. මෙහෙම හැදුවම ඇති. මෙහෙම ලේසි නේ ළමයි. චතුර්ථක හොයන්න අර මැද රවුම් කරලා චතුර්ථක හොයන එක ලේසි. හරි. හරි. එහෙනම් ළමයි මම මේ ටික මගන්නම්. අත උස්සන පොඩ්ඩක් ලියලා ඉවර ළමයි. හරි අත් පහල දාන්න. හරි.
මම දැන් ඔයාලට ගානක් දෙනවා ළමයි. තුන්වෙනි ගාන. ඒක මම ආරෝහණ පිළිවෙලට හදලම දෙන්නම්. හරි. මෙන්න මේ දත්ත ටිකේ මේ සංඛ්‍යා ටිකේ මෙන්න මේ සංඛ්‍යා ටිකේ ළමයි අර ප්‍රශ්න 8ටම උත්තර ලියන්නකෝ. මෙන්න මේ සංඛ්‍යා ටික ඇසුරෙන් ඉහත ප්‍රශ්න 8ටම උත්තර ලියන්න. මම ප්‍රශ්න 8 දෙන්නේ නැහැ ළමයි ඔයාලා. වෙලාවපත යවන්න ඕනේ නැහනේ. හරි. ඔන්න මේ සංඛ්‍යා ටික බලාගෙන අර ප්‍රශ්න 8ටම උත්තර ලියන්න. හරි. දැන් බලාගන්න ළමයි කවුරුත්. හරි.
ඉස්සෙල්ලාම අහන්නේ ඇහුවේ පරාසයනේ ළමයි. පරාසය යන මෙන්න මේ 8න් මෙන්න මේ තුන අඩු කරන්න. පරාසය යන 8න් අඩු කරන 3. 8න් 3ක් අඩු කරාම 5යි. ඒතර මේකේ ළමයි පරාසය 5යි. ඉතින් මාතේ කියන්නේ වැඩිපුර ඒදී ඇති සංඛ්‍යාව. 4ේමනේ වැඩිපුර තියෙන්නේ. එහෙනම් මේකේ මාතේ ළමයි 4යි. ඉතින් මධ්‍යයන්ය අහන්නේ මෙන්න මේ සංඛ්‍යා සියල්ලම එකතු කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙන හින්දා මේ සියල්ල එකතු කරලා 7ෙන් බෙදන්න ඕන. 3යි 4යි 7යි 7යි 4යි 11යි 11යි 4යි 15යි 15යි මේ 5යි 20යි 26යි 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 මේ 8යි 34යි. එහෙනම් 34 බෙදන්න ඕන ළමයි 7ෙන්. බෙදීම දන්නේ නැත්නම් බලා ගන්න. 34 බෙදෙනවා 7ෙන්. 3ට 7 ඒව නෑ. 34ට 7 ඒවා. තියෙනවා 4ක්. 7 ඒවා 4ක් ළමයි 28යි. දැන් මේක අඩු කරාම 6ක් ඉතිරි. පිටක් තියලා අගට බිඳුවක් දාලා 60ට බලනවා 60ට 7 ඒවා. එතකොට 60ට 7 ඒවා ළමයි 8ක් තියෙනවා. 7 8ක් ළමයි 56යි. දැන් මේක අඩු කරාම 4ක් ඉතිරි. තා බිඳුවක් ගන්නවා. 40ට 7 ඒවා 5යි. එන උත්තරේ ආව ළමයි ආසන්න වශයෙන් 4.85යි. ඔන්න මධ්‍යයන්ය හේව ළමයි 34 7න් බෙදුවා සමානයි උත්තරේ ආවා 4.85. ඔන්න උත්තරේ ලැබුණ ළමයි 4.85යි. හරි. ඊට පස්සේ ළමයි අහන්නේ මධ්‍යස්ථයනේ. මධ්‍යස්ථය කියන්නේ මෙන්න මේ දත්ත ටිකේ මැද මේ තියෙන්නේ. ඔන්න හරි මැද මධ්‍යස්ථය. දැන් මධ්‍යස්ථය 4යි. ඊට පස්සේ ළමයි ඇහුවේ Q1 Q2 දැන් ලියන්න Q3 අන්න ඒ වගේ චතුර්ථක තමයි ඇහුවේ. හරි චතුර්ථක හොයන්න මෙන්න මේ ටිකේ මැද. මෙන්න මේ ටිකේ මැද ළමයි මේ 4. ඒක රවුන්ඩ් කරා. ඊට මේ ටිකේ මැද ළමයි මෙන්න මේ 6. ඒක රවුන්ඩ් කරා. එතකොට රවුන්ඩ් 3ක් එනවා. අන්න ඒ රවුන්ඩ් 3 ළමයි ඒ රවුන්ඩ් 3ට තමයි කියන්නේ චතුර්ථක මේ. පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වෙනි චතුර්ථකය. එහෙනම් පළමු චතුර්ථකය 4යි, දෙවන චතුර්ථකය 4යි, තුන්වෙනි චතුර්ථකය මේකෙන් Q3 6යි. ඔන්න චතුර්ථක තුනක් තෙව්වා. ඊට පස්සේ ළමයි ඒක 7 වෙනි කොටස 8 වෙනි කොටස ඇහුවා අන්තස් චතුර්ථක පරාසය. ඒ අන්තස් චතුර්ථක පරාසය වන්නේ Q3ෙන් අඩු කරන Q1. මේ තියෙන Q3 හොයලා 6යි. අඩු කරන Q1 මේ තියෙන Q1. Q1 ළමයි 4යි. එහෙනම් 6න් අඩු කරනවා 4ක්. උත්තරේ 2යි. හරි. මේ ප්‍රශ්න 8ේම උත්තර හරි ළමයි පොඩ්ඩක් අත උස්සලා මට පෙන්නන්න. උත්තර 8ම හරි අය. අවංකව අත උස්සන්න හොඳේ. හොඳයි හොඳයි. හරි. මේ ටික වැරදුනා ඉන්නනම් කලාතුරකින් ලියා ගන්නකෝ. කලාතුරකින් එහෙම වැරදි ළමෙක් ඉන්න පුළුවන් නේ. ඒ ළමයි ලියා ගන්න. උතරව පටලවා ගන්න එපා ළමයි හොඳේ.
පරාසය හොයන්න ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. මාතේ කියන්නේ වැඩි වාර ගණක් යෙදී සංඛ්‍යාව. මධ්‍යන්නේ හොයන්න නම් සියලුම සංඛ්‍යා එකතු කරලා තියෙන පද ගානෙන් බෙදන්න ඕන. මධ්‍යස්ථය කියන්නේ මැද ස්ථානය. ඒ කියන්නේ හරි මැද. චතුර්ථකත් තේරෙනවනේ. හරි. ඊළඟ ගාන හරි. කවුරුත් මේක හදන්න එපා. චුට්ටක් කළ ඉන්න. හරි. එතකොට ඔයාලා මේකේ පරාසය හොයන්න දන්නෝ, මාතය හොයන්නත් දන්නෝ, මධ්‍යන්නේ හොයන්නත් දන්නෝ. මේක ළමයි මෙහෙමයි. ඔයාලට මධ්‍යස්ථය සහ චතුර්ථක මම දැන් කියලා දෙන්නම් බලාගෙන පොඩි වෙනසක් තියෙනවා. කලින් ගණන් වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේ සංඛ්‍යා ටිකේ ළමයි මේ සංඛ්‍යා ටිකේ හරි මැදට එන්නේ මෙන්න මේක. ඔන්න බලන්න. හොඳට බලන් ඉන්න මේක. හොඳේ පස්සේ බැලුවොත් වැඩක් නැහැ. දැන් මේ සංඛ්‍යා ටිකේ හරි මැද මෙන්න මෙතන. හරිනේ. මේ පැත්තේ තියෙන සංඛ්‍යා 4ක් මේ පැත්තේ තියෙන සංඛ්‍යා 4ක්. එහෙනම් ළමයි මේක තමයි හරි මැද හරි. ඔන්න මධ්‍යස්ථය හොයාගත්තා. ඊට පස්සේ ළමයි පොඩි ගැටලුවක් එනවා. මෙන්න මෙතන. මෙන්න මේ ටිකේ ළමයි මේ ටිකේ හරි මැද ගන්න ගියාම පොඩි ගැටලුවක් එනවා. ඇයි මේක ගන්නත් බෑ. මේක ගන්නත් බෑ මේ. දැන් මෙතනින් මේ පැත්තේ පද 4යි තියෙන්නේ. පද 4ක් තියෙනකොට ළමයි මැද ගන්න බෑනේ මේක ගන්නත් බෑ මේක ගන්නත් බෑ. ඒ වෙලාවට කරන ළමයි මේ සංඛ්‍යා දෙකක්ම එනෝනේ මැදට. ඒ වෙලාවට මෙතන මැද හොයන්න නම් මෙන්න මේ 4 එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. 4 එකතු කරලා දෙකෙන් බෙදන්න. 4 එකතු වුණාම 8යි. 8 දෙකෙන් බෙදුවම 4යි. එහෙනම් මෙතන තියෙන පළමු චතුර්ථකයේ 4යි කියලා එනවා. එතන මේ පැත්තෙත් එහෙම අරමයි. මේ පැත්තේ හරිමද හොයන්න ගියාම සංඛ්‍යා දෙකක් එනවනේ. ඒතර අන්නේ සංඛ්‍යා දෙකම එකතු කරලා ඒ දෙකම එකතු කරලා දෙකට බෙදන්න ඕන. හරි. අන්න ඒ විදිහට ළමයි මේක දිහා බලාගෙන මේ ප්‍රශ්න 8ටම උත්තර ලියන්නකෝ.
හරි. පරාසය හොයන ළමයි විශාලම සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරනවා. කියන්නේ 9න් අඩු කරන දෙකක්. 9න් අඩු කරන දෙකක් උත්තරේ 7යි. පරාසය 7යි. ඉතින් මාතේ කියන ළමයි වැඩිපුර ඉදිරියට සංඛ්‍යාව. මේක 6 තමයි වැඩිපුර තියෙන්නේ. එහෙනම් මාතේ 6යි. ඉතින් මධ්‍යන්නේ හොයන්න නම් මෙන්න මේ සංඛ්‍යා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මෙන්න මේ සංඛ්‍යා 9 මේක එකතු කරලා 9න් බෙදන්න ඕන. බලන්න. 2යි 4යි 6යි 6යි 4යි 10යි 10යි 6යි 16යි 16යි 6යි 22යි 22යි 6යි 28යි 28යි 8යි 36යි 36යි 8යි 44යි 44යි 9යි 53යි 53 බෙදන්න ඕන ළමයි 9 මධ්‍යන්නේ හොයන්න නම් 53 බෙදන්න ඕන 9 හරි ඒක මම බෙදන්න නැහැ ළමයි උත්තරේ විතරක් දාන්නම් හරි හරි ඉතින් මධ්‍යස්ථය මෙතන හොයලා තියෙනවා මධ්‍යස්ථය 6යි ඊට පස්සේ චතුර්ථක හොයන්න ගියොත් ළමයි මෙතන මැදට මේ සංඛ්‍යා දෙකම අහු වෙනවනේ මෙතන මැදට මෙන්න මේ සංඛ්‍යා දෙකම අහු වෙනවා ඒ වෙලාවට Q එක හොයන්න නම් මේ 4යි 4යි එකතු කරලා 4 ධන 4 බෙදනෝ දෙකෙන් 4යි 4යි එකතු කරලා බෙදන්න ඕන ළමයි දෙකෙන් හරි බලමු එතන 4යි 4යි 8යි 8 දෙකෙන් බෙදුවම ආයි 4යි Q2 කියන්නේ මධ්‍යස්ථ මම මේ තියෙන 6යි Q3 කියන්නේ මෙතන තියෙන තුන්වෙනි චතුර්ථකය ඒක හොයන්න මෙන්න මේ 8යි මේ 8යි එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන 8 ධන 8 බෙදීම 2 8යි 8යි එකතු කරාම 16යි ඒ 16 මේ දෙකෙන් බෙදුණා පස්සේ 8යි හරි ඊට පස්සේ අහන ළමයි අන්තස් චතුර්ථක පරාසය ඒක හොයන්නේ Q3 න් Q එක අඩු කරලා Q3 මෙතන හෙව්වා 8යි අඩු කරන Q එක මේ තියෙන හොයලා 4යි Q එක හොයලා තියෙන මෙතන 4යි එහෙනම් Q3 න් Q එක අඩු කරන එක 8න් අඩු කරන 4 උත්තරේ 4යි හරි ඔය ටික හදන්න බැරි වුණා ඉන්නවා නම් ලියා ගන්න මම හිතන්නේ කවුරුත් හදන්නේ නැති හරි hello yes sir පස්සේ පොඩ්ඩක් කෝල් එකක් ගන්න හරි එතකොට ළමයි හරි එතකොට මේ ප්‍රශ්නකට උත්තර ලියන්න දන්නවනේ හරි
ඊට පස්සේ ළමයි දත්ත මෙන්න මේ ආකාරයට දෙන්නත් පුළුවන්. හරි. ඒ දත්ත ටික ළමයි මෙන්න මේ ආකාරයට දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙන එකට අපි කියනවා ළමයි වෘත්තපත්‍ර සටහනක්. එතකොට දත්ත ටික මෙන්න මේ වෘත්තපත්‍ර සටහනක් ආකාරයෙන් දෙන්නත් පුළුවන්. බලන්නකො මෙන්න මේ වගේ. හරි. හිතන්න ළමයි මෙන්න මෙහෙමයි. මේකේ මම යතුරක් දෙන්නම්කෝ. බිංදුව ඉරක් 2 යනු. නැත්නම් මෙතනින් දෙමු. මෙතන දෙන්න 1 ඉරක් 5 යනු. මේ 1 ඉරක් 5 යනු 15 යන්නයි. මේ 1 ඉරක් 5 කියන්නේ 15 යන්නේ කියලා දීලා තියෙනවා. ඒකේ ළමයි මෙන්න මේ වගේ සටහන් වලට අපි කියනවා වෘත්තපත්‍ර සටහන්. ඔයාලා මේවා කලින් දැකලා ඇති. එතකොට ළමයි මේ තියෙන සංඛ්‍යාව තමයි 2. මෙන්න සංඛ්‍යාව 2. මේ තියෙන්නේ 5. මේ තියෙන්නේ 8. 2 5 8. ඉතින් මේ තියෙන ළමයි 5 නන් නෙවෙයි. මෙන්න මේ එක ළමයි මේ සංඛ්‍යා සියල්ලටම අයිති. එහෙනම් මේක මුලට ආව මෙතන 15යි. මේක 8 නෙවෙයි ළමයි මේක 18යි. මේකත් 8 නෙවෙයි මේකත් 18යි. මේකත් ළමයි 18යි. මේක 9 නෙවෙයි මුලට එකක් තියෙනවනේ. ඒතර මේක 19යි. අන්න ළමයි සංඛ්‍යා. දැන් මේක බලන්න. මේ හැම එකේම මෙන්න මේ සෑම සංඛ්‍යාවකම මුලට දෙකක් තියෙනවා. ඒතර මෙතන බිංදුව නෙවෙයි ළමයි. මුලට දෙකක් තියෙන ඉඳ 20යි. මේක මුලට දෙකක් තියෙනකොට 23යි. මේක මුලින් දෙකක් තියෙනකොට තියෙන ඉඳ මේ සංඛ්‍යාව 27යි. ඒතර මේක 31යි. මේක 31යි. මේක ළමයි 40යි. මේක 45යි. දැන් එතකොට මේකේ තියෙන සංඛ්‍යා ඉස්සෙල්ලා තේරුම් ගන්න. ආයි අහගන්න. 2යි 5යි 8යි 15යි 18යි 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 19යි. මේක 20යි 23යි 27යි 31යි 31යි 40යි 45යි. ඔන්න ළමයි සංඛ්‍යා ටික. හරි. එතකොට ළමයි ඔයාලට පේනවාද මේක විශාලම සංඛ්‍යාව මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන්නේ 5 නන් නෙවෙයි. මේක විශාලම සංඛ්‍යාව මෙතන තියෙනවා 45. මේ තියෙන්නේ මේ දත්ත ටිකේ විශාලම සංඛ්‍යාව මෙතන තියෙනවා 45. විශාලම සංඛ්‍යාව 45යි. මෙන්න කුඩාම සංඛ්‍යාව මේ තියෙන 2යි. එහෙනම් පරාසය හොයන්නේ ළමයි 45න් අඩු කරනවා 2ක්. අන්න ඒ වගේ වැඩක්. දැන් මාතය හොල් ළමයි මේ තියෙන්නේ. මේ තියෙන 18. මෙතනත් 18. මෙතනත් 18. 18 ඒවා තුනක්ම තියෙනවා. එහෙනම් වැඩිපුරේදී ඇති සංඛ්‍යාව 18 නිසා ළමයි මේකේ මාතය 18යි. හරි. ඔයාලා මෙන්න මේ උත්තරපත් සටහන ඇඳලා අර ප්‍රශ්න 8 ඒ ප්‍රශ්න 8න් මධ්‍යන්නේ හොයන්න එපා. අර සේරම එකතු කරලා තියෙන පද ගානෙන් බෙදන්නේ. ඒ එකතු කරලා බෙදෙන එක කරන්න එපා. අනිත් ප්‍රශ්න වලට උත්තර ලියන්නකෝ. මධ්‍යන්නේ හොයන්න එපා ළමයි. මේක එකතු කරන්න බෑ. විශාල සංඛ්‍යා ගොඩාක් තියෙනවනේ. 31 තියෙනවා. ආ 31 තියෙනවා. ඒ වගේ ලොකු සංඛ්‍යා එකතු කරන්න අමාරුනේ. ඒකම එපයි කිව්වේ. මධ්‍යන්නේ හොයන්න නැතුව අනිත් සංඛ්‍යා ටික අනිත් ප්‍රශ්න ටිකට උත්තර ලියන්නකෝ ළමයි. ඉස්සෙල්ලා මේක අඳ ගන්න. උත්තරපත් සටහන අඳ ගන්න. අඳගෙන උත්තර ලියන්න.
මෙන්න මේකට කියනවා යතුර. මේ යතුරත් යටින් ලියන්න ඕන. එක ඉරක් 5 කියන්නේ 15 යන්නයි කියලා ලියන්න. එතකොට තේරෙනවා මේ දෙක ඉරක් බින්දුව නම් 20. මේ දෙක ඉරක් 3 කියන්නේ 23. ඒව තේරෙනවද කාටද? හරි. ඔයාලා තමයි මේ ඔන්ලයින් ක්ලාස් එකට මොනවා හරි හේතුවකින්ද සහභාගී වෙන්න බැරි වුණොත් අපි ඒකේ වීඩියෝ එක දෙනවා ළමයි. සියලුම දෙනාට පන්ති අවසානයේ අද වීඩියෝ එක ළමයි හෙට දෙනවා. අද පන්ති වීඩියෝ එක හෙට දෙනවා. ඒක සම්බන්ධ වෙන්න බැරි වුණා නම් වීඩියෝ එක ගන්න බෑ. ඒ කියන්නේ එක එක හේතු වෙනවනේ. පමණක් ළමයිගේ ෆෝන් වල බැටරි බහිනවා. නැත්නම් ඩේටා ඉවර වෙනවා. ඒ වගේ මොනවා හරි ප්‍රශ්න එනවනේ. නැත්නම් අහස කරවනවා. ඔයගේ ප්‍රශ්න ආවට පස්සේ ළමයි අයින් වෙනවනේ. ඒතර කොටස් ඇතෑරෙන්න පුළුවන්. ඒකෙදි ඊට පස්සේ ඒ ළමයිට ඕන වීඩියෝ එක බලලා ඒ ටික අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔයාලට ඕන වීඩියෝ එක සියලුම ළමයිට නැවත බැලුවත් ප්‍රශ්න නැහැ. එතකොට පොත පාඩම් කරන්න ඕනේ නැහැ නේ හැමතිස්සෙම. වීඩියෝ එක බැලුවම හරි. හරි. ඊට පස්සේ ළමයි මේකේ මුල්ම ප්‍රශ්නය මම අහන්නේ පරාසයනේ. පරාසය වෙන්නේ මෙන්න මේ 45න් මෙන්න මේ දෙක අඩු කරන්න. 45න් අඩු කරන දෙක. උත්තරේ ළමයි 43යි. එහෙනම් මේකේ පරාසය 43යි. දෙවෙනි කොටස දෙවෙනි එකේ මම අහන්නේ මාතේනේ. මේ තියෙන්නේ 18 18 18 18 ගොඩාක් තියෙනවා. එහෙනම් ළමයි මේකේ මාතේ 18යි. මේකේ මාතේ 18යි. හරි. තුන්වෙනි එක අහන්න ළමයි මධ්‍යයනයනේ. ඒක හොයන්න එපා. ඒකයි මම කතරයක් ගැහුවේ. ඒක හොයන්න එපා මධ්‍යයනය හොය මේ වගේ උත්තරපත් සටහන් දීලා ඔයාලගේ මධ්‍යයනය අහන්නේ නැහැ ළමයි. ඒකයි මම කතරයක් ගැහුවේ. හරි. ඉතින් හතරවෙනි එක ළමයි හතරවෙනි එක අහන්නේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ ළමයි හරිමැද. මධ්‍යස්ථය කියන්නේ හරිමැද. මෙතන තියෙන සංඛ්‍යා ටික බලන්න ඉස්සෙල්ලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. මෙතන තියෙන සංඛ්‍යා 15ක්. ඒතකොට 15 ටිකක් එකතු කරලා දෙකෙන් බෙදන්න. 15 ටිකක් එකතු කරාම 16යි. ඊට පස්සේ 16 දෙකෙන් බෙදුවට පස්සේ 8යි. එහෙනම් 8 වෙනි එක තමයි ළමයි මධ්‍යස්ථය. 1 2 3 4 5 6 7 8 මෙන්න මධ්‍යස්ථය. 9 නන් නෙවෙයි. මුලට එකක් තියෙනවා 19යි. එහෙනම් මේකේ මධ්‍යස්ථය ළමයි 19යි. හරි. ඔය තුන වැරදුන කවුරු හරි ළමෙක් ඉන්නවා නම් ලියා ගන්නකෝ. ඔය ටික මකන එකයි. ඔය ටික මකන එකෙන්ද මේ ටික ලියා ගන්න. හරි. ඊට පස්සේ ඇහුවේ ළමයි චතුර්ථකනේ. මෙන්න බලන්න මේකේ චතුර්ථක හොයන හැටි. මේ මධ්‍යස්ථයට කලින් මේකට කලින් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. මෙන්න මේ 7 මේ 3 මෙතන 4යි මෙන්න මේ 7 මේ 7 හරි මැද වෙන්නේ මේක නේද ළමයි? මේ 15නේ. ඊට කලින් 3යි ඊට පස්සේ 3යි. එහෙනම් මේක තමයි මේ ටිකේ හරි මැද. මෙතන මේ මධ්‍යස්ථයෙන් පස්සේ මෙතනින් පස්සෙත් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. අද තියෙනවා 7ක්. ඒකේ හරි මැද වෙන්නේ මෙන්න මේක.
බලන්නකෝ. මෙතනින් පස්සේ මේකට පස්සේ 1යි 2යි 3ක් තියෙනවා. මේකට පෙර 1යි 2යි 3ක් තියෙනවා. එතකොට මේකනේ හරි මැද. හරි. ඔන්න දැන් ළමයි මැදවල් රවුම් කරලා ඉවරයි. එහෙනම් මෙන්න පළමු චතුර්ථකය, මෙන්න දෙවන චතුර්ථකය, මෙන්න තුන්වන චතුර්ථකය. හරි. එතන පස්වෙනි එක ඇහුවේ ළමයි Q1. මෙන්න Q1 සමාන මේ තියෙන්නේ 15යි. ඊළඟ කොටසේ ඇහුවේ ළමයි Q2. Q2 මේ තියෙන දෙවන චතුර්ථකය මේ රවුම් කරලා තියෙන්නේ 9යි. 9 නෙවෙයි. මුල ටිකක් තියෙනවා 19යි. ඊට පස්සේ අහන්නේ Q3 කියන්නේ තුන්වන චතුර්ථකය. මේ තියෙන තුන්වන චතුර්ථකය එක නෙවෙයි 31යි. හරි. ඊට පස්සේ ළමයි 8 වෙනි කොටසේ 8 වෙනි කොටසේ ඔයාලගෙන් අහන්නේ අන්තස් චතුර්ථක පරාසය. ඒක හොයන්නේ ළමයි Q1 sorry Q3 අඩු කරනවා Q1. Q3 හොයලා තියෙනවා 31යි මේ තියෙන්නේ. Q1 හොයලා තියෙනවා 15ක්. එහෙනම් අන්තස් චතුර්ථක පරාසය වෙන්නේ මෙන්න මේ 31න් මෙන්න මේ 15 අඩු කරනවා. 31න් අඩු කරනවා 15ක්. හරි. 31න් 15ක් අඩු කරාම නම් උත්තරේ 16යි. ඔන්න ප්‍රශ්න 8ටම උත්තර ලිව්වා. ඒ උත්තර 8ම හරියම අත උස්සන්න. අත උස්සන් ඉන්න මම බලනකම් හොඳේ. අටම හරිය අත උස්සන් ඉන්න. very good ළමයි. ඔක්කොම හොඳයි වගේ. හරි. එහෙනම් ළමයි මේ ප්‍රශ්නට කියලා දීලා ඉවරයි මම. ඔයාලට දැන් දැනුමක් ආවනේ. ඒ අහන්න පුළුවන් ප්‍රශ්නට ගැන දැනුමක් ආවා. පරාසය, මාත්‍ය, මධ්‍යන්නය, මධ්‍යස්ථය, පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වන චතුර්ථකය, අන්තස් චතුර්ථක පරාසය ඒ වෙනම ඔයාලට හොයන්න පුළුවන්. හරි. ඔය චතුර්ථක හොයන ළමයි සූත්‍ර තියෙන මගේ සූත්‍ර දුන්නේ නැහැ. සූත්‍ර වලට වඩා මෙහෙම හොයන එක ලේසියි. හරි. එහෙනම් ළමයි මේ ටික මම මකනවා. දැන් වෙනම කොටසක් කියලා දෙන්නම්. බලාගන්න. ඒ සංඛ්‍යාවේ පාඩම වලට මුල සිට උගන්වන්නේ. මුල සිට සාමාන්‍ය පෙළ ගණිතය දක්වා සංඛ්‍යාවේ දැන් උගන්වනවා. අද ඉවර කරන්නේ නැහැ. හරි. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි
13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 37 38 39 40. හරි. මෙන්න මෙතන තියෙනවා ළමයි සංඛ්‍යා 40ක්. මෙතන තියෙනවා සංඛ්‍යා 40ක්. මේ සංඛ්‍යා 40 අරන් තියෙන ළමයි මෙහෙමයි. පන්ති ඉඳලා තියෙනවා ළමයි 40 දෙනෙක්. එක පන්තියක ඉඳලා තියෙනවා ළමයි 40 දෙනෙක්. ඒ 40 දෙනාට තිබිලා තියෙන ඇගීමක්. ලකුණු 10න් තමයි ලකුණු දීලා තියෙන්නේ. මුළු ලකුණු 10න් තමයි ලකුණු දීලා තියෙන්නේ. එතකොට මේ 40 දෙනාම අරගපු ලකුණු මෙතන ආරෝහණ පිළිවෙලට තියෙනවා. එතකොට මේ ළමයා අරන් තියෙන ලකුණු 4යි. මේ ළමයා අරන් තියෙන ලකුණු 6යි. මේ ළමයා ගත්තොත් ලකුණු 9ක් කරා. එතකොට මේ 40 දෙනාගෙම ලකුණු මම දැන් බෝඩ් එකේ ලිව්වා. 40 දෙනාගෙම ලකුණු ලිව්වා. එතකොට ළමයි හරි. මේක මම ගොඩාක් ප්‍රශ්න අහන්නේ නැහැ. මම මේක වලගෙන් අහන්න ළමයි මධ්‍යන්නේ විතරයි. චුට්ටක් බලන් ඉන්නකෝ. මෙන්න මේක අහන්නේ ළමයි මධ්‍යන්නේ විතරයි. හරි. එතකොට ළමයි මේ වගේ සංඛ්‍යා ටිකක මධ්‍යන්නේ හොයන්න නම් මම කලින් කියපු විදිහට නම් මෙන්න මේ සංඛ්‍යා 40ම එකතු කරන්න ඕන. බලා ගන්නකෝ. දැන් කලින් මම මධ්‍යන්නේ හොයන ක්‍රමයක් කිව්වනේ. මෙන්න මේ සංඛ්‍යා 40ම එකතු කරනවා. මේ සංඛ්‍යා 40ම එකතු කළා එන උත්තරේ 40න් බෙදුවොත් තමයි මධ්‍යන්නේ එන්නේ. දැන් මෙතන සංඛ්‍යා 40ක් තියෙනෝනේ. එහෙනම් මේකේ මධ්‍යන්නේ හොයන්න නම් මෙන්න මේ සංඛ්‍යා 40ම එකතු කළා එන උත්තරේ 40න් බෙදන්න ඕන. නමුත් ළමයි ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ සංඛ්‍යා 40ක් එකතු කරනවායි කියන එක ගොඩාක් වෙලා යන වැඩක් නේ ළමයි. එහෙනම් ළමයි මේකට ඊට වැඩිය හොඳ ක්‍රමයක් තියෙන්න ඕන. මේ සංඛ්‍යා 40ම එකතු කරන්න ගියොත් ගොඩාක් වෙලා යනෝනේ. හරි. ඒකින්ද ළමයි මේ වගේ දත්ත ගොඩාක් තියෙනම් මධ්‍යන්නේ හොයන්න වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ දීපු සංඛ්‍යා ටික ළමයි වගුගත කරන්න පුළුවන්. මෙන්න මේ සංඛ්‍යා ටික වගුවකට ගන්න පුළුවන්. ඒ වගුවකට ගන්න විදිය මම දැන් කියලා දෙන්නම් බලා ගන්න. හරි. මෙන්න මෙහෙම වගුවකට ගන්නේ. එක තීරුවක් ගන්නවලා සංඛ්‍යාව. එක තීරුවක් ගන්න සංඛ්‍යාව. ඊළඟ තීරුව ගන්නවා සංඛ්‍යාතය. හරි. එක තීරුවක් සංඛ්‍යාව අනිත් තීරුව ගන්නවලමයි සංඛ්‍යාතය කියලා. එහෙම ගත්තට පස්සේ මේ වගුව පුරවන්නේ මෙහෙමයි. බලන්න. මේක සංඛ්‍යාව මේක සංඛ්‍යාතය. මේ දත්ත ටික වගුවකට ගන්න මෙහෙමයි. මේ එක කියන සංඛ්‍යාව 1 2 3 4 5යි. දැන් පහක තියෙනවනේ. එහෙනම් එක කියන සංඛ්‍යාවේ සංඛ්‍යාතය 5යි. අන්න ඒ මේ බලන්න. දැන් දෙක කියන සංඛ්‍යාව තියෙන එක තැනකයි. එහෙනම් දෙක කියන සංඛ්‍යාවේ සංඛ්‍යාතය 1යි. දැන් 3 කියන සංඛ්‍යාව ගත්තොත් මේ 3 කියන 3ේම 2යි තියෙන්නේ. එහෙනම් 3 කියන එකේ සංඛ්‍යාතය 2යි. 4. එතකොට 4 තියෙනවා ළමයි 1 2 3 4 5 6 7 8. දැන් 4 කියන එකේ සංඛ්‍යාතය 8යි. ඊට පස්සේ 5 ඒවා 1 2 3 4 5 6 7 8යි. ආ 5 ඒවත් තියෙනවා 8යි. ඉතින් 6 ඒවා බලන්න. 6 ඒවා 1 2 3 4යි. 6 ඒවා තියෙනවා 4යි. ඉතින් බලන්න 7 ඒවා 7 ඒවා ළමයි 1 2 3 4 5 6යි. 6 sorry 7 ඒවා තියෙනවා 6ක්. 7 ඒවා 6යි.
ඉතින් 8ව 2යි. 8ව 2යි. ඉස්සෙල්ලා මම 9ව තියෙනවා 4ක්. හරි. මෙන්න මෙහෙම ළමයි අර මෙන්න මේ දීපු දත්ත ටික වගුගත කරන්න පුළුවන්. මෙන්න මේ වගේ වගුවකට අපි කියනවා ළමයි අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. මෙන්න මේ වගේ වගුවකට අපි කියනවා අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. කියන්නේ මෙන්න මේ දීපු දත්ත ටික මේ වගේ වගුවකට ගත්තා. ඒතර මේ වගුවට කියන්නේ අපි අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. මේ බලන්න. එක කියන එක ඉතිල් පහක් තියෙනෝනේ. එහෙනම් එක ඉස්සරහින් පහ ලියනවා. ඊට පස්සේ ළමයි දැන් මං කියන්නේ මේකේ මම මධ්‍යන්නේ විතරේ අහන්නේ කියලා. දැන් මේකේ අහන්නේ මධ්‍යන්නේ විතරේ කිව්වා. හරි. එතකොට මේකේ මධ්‍යන්නේ හොයනව නම් තව අලුතෙන් තීරුවක් අපි ගහ ගන්න ඕන ළමයි. බලන්න. තව අලුතෙන් තීරුවක් ගහනවා. එතකොට මෙන්න මේ තීරුවට ළමයි සංකේතයක් තියෙනවා x කියලා. මේ තීරුවේ සංකේතය x, simple x. එතකොට මේ සංඛ්‍යාතය ළමයි හැමතිස්සෙම simple f. මම උඩින් පොඩ්ඩක් දාන්නම්. හරි. ඊට පස්සේ ළමයි මං කියුවේ අලුතෙන් තීරුවක් එනවයි කියලා. මෙන්න මෙහෙම අලුතෙන් තීරුවක් එනවා. ඒ අලුතෙන් හදන තීරුව ළමයි ඒකට අපි නම දාන්නේ fx තීරුව කියලා. අලුතෙන් හදන තීරුවට අපි කියන්නේ fx තීරුව. හරි. එතකොට ළමයි මෙන්න මේ fx තීරුව හදන්නේ මෙතන ගුණ කිරීමක් තියෙන්නේ. මේ fx තීරුව හදන්න නම් ළමයි මෙන්න මේ f තීරුවයි x තීරුවයි ගුණ කරලා තමයි මේ f වැඩි කිරීම x කියන fx තීරුව හදන්න ඕන. බලන්න. එතන මේ fx තීරුව හදන්න f තීරුව x තීරුවෙන් ගුණ කරන්න ඕන. බලන්න ගුණ කරන එක. එක් වරක් 5 5යි. දෙවරක් 1 2යි. තුන් වරක් 2 6යි. හතර ඒවා 8ක් 32යි. පස් වරක් 8 40යි. හය වරක් 4 24යි. හත් වරක් 6 42යි. අට වරක් 2 16යි. නව වරක් 4 36යි. අන්න එහෙම ළමයි වගුවක් හදලා ඒකේ fx තීරුවත් අපි හදාගත්තනේ ගුණ කරලා. හරි. මෙන්න මෙහෙම වගුවක් ගැහුවට පස්සේ ළමයි දැන් අපිට මධ්‍යන්නේ ගන්න හරි ලේසි. හරි. මෙන්න මේ ගාන ලියාගමු ළමයි. ඊළඟ ප්‍රශ්නංගි දාන්නකෝ ඔයාලා. හරි. ඊළඟ ප්‍රශ්නංගි දාන්න. දැන් එක්තරා පන්තියක සිටි සිසුන් 40 දෙනෙකු එක්තරා පන්තියක සිටි සිසුන් 40 දෙනෙකු ඇගයීමකදී ලබාගත් ලකුණු පහත දැක්වේ. ඇගයීමකදී ලබාගත් ලකුණු පහත දැක්වේ. හරි. එහෙනම් ළමයි මෙන්න මේ සංඛ්‍යා ටික විතරක් ලියා ගන්නකෝ. මෙන්න මේ ලබාගත් ලකුණු පහත දැක්වේ කිව්වනේ. මෙන්න මේ සංඛ්‍යා ටික විතරක් ලියා ගන්න. ලබාගත් ලකුණු ටික විතරක් ලියා ගන්නකෝ. වෙන මුකුත් කරන්න එපා. අන්නේ සංඛ්‍යා ටික ලියාගෙන ලබාගත් ලකුණු ටික ලියා ගන්නකෝ. හරි. ඒ ලියන ගමන් අහන් ඉන්න ළමයි ඔයාලගේ සාමාන්‍ය 11 වසර පන්තිය පැය දෙකක් කළා මදි.
අපි දවසට ඔයාලගේ 11 වසර පන්ති ළමයි පැය දෙකමාරක් තුනක් කරනවා. අද නම් කරන්නේ නැහැ හොඳේ. අද පැය දෙකෙන් නවත්තන හේතුව තව ළමයි එකතු වෙන්න ඉන්නවා. එහෙම සේරම ගන්නොත් ඒ ළමයට අසාධාරණයක් නේ. ඒකෙන්ද ළමයි මේ අද පන්තියේ පැය තුන කරන්නේ අද පැය දෙකෙන් නවත්තනවා. ඊළඟ දවසේ ළමයි පැය දෙකමාරක් තුනක් ඒ වගේ කාලයක් කරනවා. කොහොම නැත්තම් වෙලාව මදි ළමයි 11 වසරනේ. හේතුව ළමයි ඔයාලට කියලා දෙන්නේ මේ 11 වසරේ අච්චුපත විතරක් නෙවෙයි. 11 වසරේ අච්චුපත විතරක් කියලා දීලා ළමයිට වැඩක් නැහැ. සාමාන්‍ය පෙළට එන සියලුම දේවල් කියලා දෙන්න ඕන. ඒකෙන්ද ළමයි පොඩ්ඩක් වැඩි කාලයක් ගන්න ඕන. සාමාන්‍යයෙන් පොඩි පන්ති ළමයි 6 7 8 වසර පන්ති පැය දෙක කරාම ඇති. 11 වසරේ එහෙම බෑ ළමයි. ඔයාලා මේ සැරේ සාමාන්‍ය පෙළ ලියන ළමයිනේ. ඒක පැය 3 හෝ ඊට පස්සේ අමතර දවසකුත් පේපර් වලට වෙනම දවසක් දාන්න වෙනවා. ඒ ඉස්සරහට කෙරෙනවා. ඊට පස්සේ ඔයාලට මේ පාඩම් වලට අදාළ නිබන්ධන ඒව ළමයි PDF එකකින් එවන්නම් ෆෝන් එකට. ඊටසේ ඔයාලට කොමියුනිකේෂන් එකකට ගිහිල්ලා ගන්න පුළුවන් නේ. එහෙම නැතුනොත් ඇපෑලෙන් එවන්න පුළුවන් වුණොත් එහෙම එවන්නම්. අපි ඒක විස්තර ඉස්සරහට කියන්නම්. කොහමද ළමයි ඉගෙන ගන්න. ඔයාලට එක දශමයක් නෑරේ කොළේදී කියලා දෙනවා. කියන්නේ 6 7 8 9 10 ඒවයි තිබුණු පාඩම්ත් එක්ක සියලුම දැනුම එක්ක තමයි ඔයාලට ගන්නන්නේ. ඒ ඔක්කොම ගන්නවා. දැන් කවුරු හරි ළමයි 10 වසරේ ඉගෙන ගන්න බැරුණයි කියලා දුක් වෙන්න එපා. කොහොමද ගිය අවුරුද්දේ ළමයිට ගොඩක් අයට 10 වසරේදී ඉගෙන ගන්න උනේ නෑනේ. කොරෝනා වසංගතයේ හින්දා ගොඩක් අයට ඉගෙන ගන්න උනේ නෑ. 10 වසරේවත් මතක් කරලා දෙනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා මේ පාඩම කරද්දි මම මුල ඉඳලානේ කරන්නේ. ඒ වගේ සියලුම පාඩම් මුල ඉඳලා තමයි කරන්නේ. ප්‍රස්තාරත් එහෙමයි. 9 වසරේ ප්‍රස්තාර ඒවෙන් තමයි පටන් ගන්නෙ. පාඩම ළමයි මැද ඉඳලා කළා වැඩක් නෑනේ කොහොමත්. හරි. මෙන්න මේ සංඛ්‍යා ටික ලියා ගන්නකො ළමයි 40 දෙනාගේ ලකුණු. හරි. පොඩක් කැමරා ඔන් කරන් ඉන්න පුළුවන් ළමයි ටික කැමරා එක ඔන් කරන් ඉන්න. ඒතර මට බලා ගන්න පුළුවන් වැඩ කරලා ඉවරද? එහෙන් බලා ගන්න පුළුවන් ඒකයි. හරි. ගොඩක් ළමයි ලියලා ඉවරයි වගේනේ. මෙහෙම කරමු. එතන යටින් ලියන්න ළමයි. ඉහත දත්ත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක දක්වා ඉහත දත්ත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක දක්වා සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක දක්වා ඒ ඇසුරෙන් මධ්‍යන්නේ සොයන්න. ඒ ඇසුරෙන් මධ්‍යන්නේ සොයන්න. හරි. එහෙනම් ළමයි මෙන්න මේ සංඛ්‍යාත ව්‍යාප්ති වගුව වල ඇඳ ගන්නකෝ. මේ වගුව ඇඳ ගන්න දැන්.
ඊට පස්සේ ඔයාලා තව පොඩි වැඩක් තියෙනවා ළමයි. මෙන්න මේක මේ තීරු දෙක මෙන්න මේ සංඛ්‍යා ටික එකතු කරලා මෙතනින් උත්තරේ දාන්න. මෙන්න මේ සංඛ්‍යා ටිකක් එකතු කරලා මෙතනින් උත්තරේ දාන්න. එකතු කරලා උත්තරේ දාන්න ළමයි. මේ තීරුවයි එකතු කරලා උත්තරේ යටින් දාන්නකෝ. මේ තීරුව එකතු කරලා දාගන්න මේ තීරුවත් එකතු කරලා දාගන්න. දැන් මම ඔයාලට කියන්නේ මේකෙන් මම අහන්නේ මධ්‍යන්නේ විතරයි. ඊට ළමයි මේ ඔන්ලයින් ක්ලාස් එක මේ පන්ති පටන් ගත්තා. එහෙම නවත්වන්නේ නැහැ. ඔයාලා සාමාන්‍ය පෙළ ලියන දක්වාම ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. සාමාන්‍ය පෙළට ඒකක් ගන්නකම්ම ඔන්ලයින් එක තියෙනවා.
හරි. හරි. ඊට පස්සේ ළමයි එතකොට මේ ටික එකතු වලට ඉන්නේ නැති ළමයි 203. 203 ආපු ළමයි අත උස්සන්න පොඩ්ඩක්. එකතුව 203 ආපු ළමයි. හොඳයි. ඊට පස්සේ ළමයි මේක එකතු වේවි 40ක්. ඔන්න මේ එකතුවක් දාගත්තා. ඊට පස්සේ මං කිව්වේ මේ දත්තවල මං අහන්නේ මධ්‍යන්නේ විතරේ කියලා. නමුත් තාම ළමයි අපි මධ්‍යන්නේ හෙව්වේ නැහැ. හරි. සියලුම දෙනාම මෙහෙට හැරෙන්න. එතන මෙන්න මේ වගේ ගණන් වල ළමයි මධ්‍යන්නේ හොයන සූත්‍රයක් තියෙනවා. මධ්‍යන්නේ සමානයි. මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා ළමයි. සිග්මා fx බෙදීම සිග්මා f කියලා සූත්‍රයක් තියෙනවා. ඔකට බය වෙන්න එපා. මධ්‍යන්නේ හොයන්න ළමයි සූත්‍රයක් තියෙනවා. මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f කියලා සූත්‍රයක් තියෙනවා. හරි. එතකොට ළමයි මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රය භාවිත කරලා මෙන්න මේ සූත්‍රය භාවිත කරලා අපිට මධ්‍යන්නේ හොයන්න පුළුවන්. හරි. මෙහෙමයි. මේ සිග්මා කියන්නේ ළමයි සිග්මා වලින් කියන්නේ එකතුව. මතක තියාගන්න. මේ සිග්මා ලකුණෙන් කියන්නේ ළමයි එකතුව. එතකොට සිග්මා fx කියනකොට ළමයි ඒකෙන් කියන්නේ fx තීරුවේ එකතුව. එතකොට සිග්මා fx කියන්නේ ළමයි fx තීරුවේ එකතුව. මේ තියෙන්නේ fx තීරුවේ එකතුව 203නේ ආවේ. එහෙනම් මේ සිග්මා fx කියන එකට දානවා 203. හරි. ඉතින් මෙතනත් සිග්මා කියන්නේ එකතුව f තියෙනකොට f තීරුවේ එකතුව. මෙන්න ළමයි f තීරුව මේ තියෙන්නේ f තීරුවේ එකතුව 40යි නේ. එහෙනම් මෙතන සිග්මා f කියන එකට දානවා 40. අන්න එහෙම දැම්මා. ඊට පස්සේ ළමයි මෙන්න මේ 203 බෙදන්න ඕන 40. එතකොට මධ්‍යන්නේ ලැබෙනවා. ඔය ටික ලියා ගන්නකෝ. හරි. එහෙනම් ළමයි මෙන්න මේ 203 40න් බෙදුවනම් අපිට මධ්‍යන්නේ ලැබෙනවා. මම මේ වගුව මකන්නම්. අවුරු ලියාගෙන ඉවරයිනේ. වගුව කවුරු ලියාගත්තනේ. හරි. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේ 203 බෙදන්න ඕන 40න්. බලන්නකො 40න් බෙදන හැටි. හරි. ළමයි 2ට 40 හේව නැහැ. එහෙනම් 20ට බලන්න. 20ට 40 හේවත් නැහැ. එහෙනම් ළමයි 203ටම බලන්න 40 හේවා. 203ට ළමයි 40 හේව 5යි. ඒක මේකෙන් ලියනවා. 203ට 40 හේව 5යි. ඉතින් 40 හේව 5ක් ළමයි 200යි. මේ දීර්ඝ බෙදීම හොඳේ 40 5ක් 200යි. ඊට පස්සේ ඉරක් ගහලා මේකෙන් මේක අඩු කරනවා 203න් 200ක් අඩු කරාම 3යි. හරි. ඊපස්සේ තව ගන්න මෙතන සංඛ්‍යා නැහැ. එහෙනම් මෙතන තිතක් තියෙනවා
අගට බිඳුවක් දාලා 30ට බලන්න ඕන. 30ට 40 ඒවා. නැත්තම් බිඳුව දාන්න ඕන. 30ට 40 ඒවා නෑනේ. 30ට 40 බිඳුවයි. 40 ඒවා බිඳුවක්. බිඳුවයි. දැන් ආයෙ අඩු කරමු. 30න් බිඳුවක් අඩු කරාම 30යි. දැන් 30ක් ඉතිරි. තව බිඳුවක් ගන්නවා. දැන් බලන්න 300ට. 300ට ළමයි 40 ඒවා 7ක් තියෙනවා. එන උත්තරය ආව ළමයි 5.7 උත්තරය 5.07ක්. ඔන්න මධ්‍යයන්නේ ආව ළමයි 5.07යි. හරි ලියා ගන්න. හරි. එතකොට ළමයි ඔයාලම ඉස්සෙල්ලා කිව්වනේ ඔයාලට සියලුම පාඩම් ළමයි සරලව තේරෙන විදියට මුලින් ඉඳලා කියලා දෙන්නේ. සියලුම පාඩම් මෙහෙමයි. ඔයාලට 11 සාමාන්‍ය පෙළ පේපර් එකේ සියලුම දේවල් සරලව පොඩි පොඩි දේවල් වල ඉඳලා මේ අවුරුද්දේ කියලා දෙනවා. ඒක තමයි ඔයාලට වැඩි කාලයක් ගන්නවයි කිව්වේ මම. තව ටික දවසක් ගියාම පේපර් ක්ලාස් එකක් වෙනම එනවා. හරි. එතකොට ළමයි දැන් මේ අද අලුතෙන් එකතු වෙන ළමයි ගොඩාක් ඉන්නවා. ඒකෙන් ළමයි මේ ඔයාලගේ පොඩ්ඩක් අදහස් වටිනෝ. ඔයාලට ගෲප් එකක් හදලා තියෙනවනේ අපි. ඒ ගෲප් එකට ඔයාලගේ අදහස් පොඩ්ඩක් අද දාන්න ඕන හේතුව මේ මොනවා හරි අඩුපාඩු දෙන අපි හදාගන්න ඉතින් අපිත් අඩුපාඩු වෙන්න පුළුවන් නේ ළමයි. ඔය සාමාන්‍ය ළමයි මගේ පන්ති වල ළමයි ෆේල් වෙන්නේ නැහැ. ෆේල් වෙන්නෙම නැහැ. ඔය පහුගිය අවුරුදු ගොඩාක්ම ප්‍රතිඵල 100%යි. ඒකේ තේබී තමයි වැඩිපුර තියෙන්නේ. ඊට පස්සේ ළමයි මේ ඔයාලට ළමයි ඕන වැඩ බැරිලා ඕන ළමයෙක්ට තේරෙන්න උගන්වන්න පුළුවන් මට. ඔයාලට සමහරවිට අද ඒක තේරෙන්නත් ඇති. ඊට පස්සේ ළමයි මේ ඔයාලගේ අදහස් අපේ ගෲප් එකට දාන්න මේ පන්තියේ උගන්වපුව තේරුණා නම් තේරුණයි කියලා දාන්න. එහෙම තේරුම් නැත්නම් තේරුම් නැtei කියලා දාන්න. මොන හරි ඉස්සරහට කෙරෙන්න ඕන දෙයක් තියෙනම් එහෙම දාන්න ළමයි ඔයාලගේ අදහස් ටික දැන් පන්ති ඉවර කරාට පස්සේ මේ ඔයාලගේ අදහස් ටික ගෲප් එකට පොඩ්ඩක් දාන්න. අපි ඒව දැනගන්න බෑ. වේගය වැඩිද වේගය අඩුද? තේරුණාද තේරුන්නේ නැද්ද? අන්න ඒ වගේ ඔයාලගේ අදහස් ටික ගෲප් එකට පොඩ්ඩක් ලියලා ගන්න. එහෙනම් ළමයි අද මම මෙතනින් නවත්තනවා. ලබන සතියේ ඔයාලට ඉතිරි ටික කරනවා. ආයෙත් ලබන සතියේ අද පටන් ගත්ත වෙලාවටමයි කියන්නේ ඉරිදා පස්වරු 6ට. එහෙනම් ළමයි සියලු දෙනාට සුබ රාත්‍රියක්. අදට පන්ති මෙතනින් නවත්තනවා. ආයුබෝවන්.